මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා දෙමව්පියන්ගේ ගුණානුස්මරණය කිරීම පිණිස දියණිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මීට වසර 18කට පෙර එනම් 2014 වර්ෂයේ අප්‍රේල් මාස 7 වන දින වියෝ වූ මහනුවර විසූ RMH චන්ද්‍රසේකර මෑණියන් සහ මීට වසර 51කට පෙර වියෝ වූ LB චන්ද්‍රසේකර පියාණන් සසර දුකින් මිදීම පිණිස පින් බලාපොරොත්තු වන ආත්මයක ඉපිද සිටී නම් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී මතු උපදින ආත්මයක යහපත් මනුෂ්‍ය ආත්මයක් ලබා සදහම් අවබෝධ කරගෙන මේ උතුම් ගෞතම ශාසනය තුලදීම සසර දුක් කෙලවර කර ගැනීමට හැකි වේවා. සමාජයට දහම් ඇසපාදා දීමේ සත්ක්‍රියාව තවදුරටත් කරගෙන යාම පිණිස ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. සුජීවත්ව සිටින පවුලේ සියලු ඥාතීන්ට සහ ධර්ම ශ්‍රවණය කරන්නා වූ සැමට නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීමට මේ උතුම් කුසලය හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සංවරත්තං පහනත්තං බ්‍රහ්මචර්යං අනිහතං අදේශයිස්සෝ භගවා නිබ්බානෝගද ගාමිනෝ තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ දියණිය ප්‍රමුඛ මෙම ධර්මානුශාසනාව නැරඹීම සඳහා ශ්‍රවණය කිරීම සඳහා ලෝකේ කොතනක හෝ සිට මොනම මාධ්‍යයක් ඔස්සේ හෝ අවධානය යොමු කර සිටින්නා වූ සදහැවර පින්නතුනි, තථාගතයන් වහන්සේගේ පිළිතුරක් පළමුව මතක් කරන්න කැමතියි. බහුසුත කියලා කියනවා. කොපමණද බහුසුත වෙන්නේ? භික්ෂුවගේ ප්‍රශ්නය. නවාංග ශාස්ත්‍ර ශාසනයක් දේශනා කරලා තියෙනවා තමන් වහන්සේ. මේ සියල්ල දැනගත්තේ නැතත් සතරපද ගාථාවකින් නිවන් මඟ හෙළි කරන්න පුළුවන් නම් ඒ බහුසුත භාවය කියලා උන්වහන්සේ වදාරලා තිබෙනවා. මෙන්න වගේ තථාගතයන් වහන්සේ වදාරලා තිබෙන දේවල් නැත්නම් ගාථා ධර්මයන් පිටකත්‍රය පුරා විසිරී පැතිරී පවතිනවා දකින්න පුළුවන්. ඒවායේ අඩංගු දෑ පිළිබඳ දර්ශනය අංග සම්පූර්ණ දර්ශනය උන්වහන්සේ සතුයි. දැක්මේ ලිහිල් තරමට බොළඳ තරමට ඒ ආරුත්ත වර්තමානයේ ලෞකිකයට හැරෙනවා. ලෝකෝත්තරයේ වසාලනු ලබනවා. බොළඳ වෙනවා. ඌණාර්ථ වෙනවා අපි දකිනවා. තවත් විදිහකින් කියනවා නම් පින් පව් දෙක ඉක්මවා නොයන දහමක් බුදුන් වහන්සේ දෙසූ බව. නොකළ යුත්තේ පව් සහ කළ යුත්තේ පින් බව පමණක් වශයෙන් මේ ගාථාවල අරුත් විග්‍රහ කරන බව, කතා විග්‍රහ කරන බව මෑත මුද්‍රිත යම් පොත්පත් පරිහරණය කිරීමේදී අපට වැටහෙනවා. නමුත් මේ අපි ගන්න ගාථා ධර්මයන් අරගන්නේ එබඳු මවක් දන්න, පියක් දන්න, ගුරුවරයෙක් දන්න, වෛද්‍යවරයෙක් දන්න, පොලිස් නිලධාරිවරයෙක් දන්න හොඳ නරක දෙකක් විවරණය කරලා නවත්තන්න නෙමෙයි. පොලිස් නිලධාරියා දන්නේ හොඳ නරක දෙක නීතියට අනුව. වෛද්‍යවරයා දන්නේ හොඳ නරක දෙක සෞඛ්‍ය විද්‍යාවට අනුව. මව්පියන් දන්නවා ඇත්තේ හොඳ නරක දෙක පව්පින් දෙකට අනුව.
මේවා සත්‍ය තුළ අඩංගු වෙන්න ඕන දේවල්. මේ හැම එකක්ම සත්‍ය තුළ අඩංගු වෙනවා. නමුත් මේ එකක්වත් සුපිරි සත්‍ය නෙවෙයි. මේ හැම කෙනෙක්ම ඊට වඩා එහාට මේ සුපිරි සත්‍ය තේරුම් ගත යුතුයි. සාමාන්‍යයෙන් මාකට් ඇති වෙලා යනකොට ඉඩහයින් හදනවා සුපර් මාකට්. අනේ වගේ හදන්නේ ඔය සුපිරි කියන වචනේ දාලා. ඒ වගේ තථාගතවරු මිනිසාගේ යහපත සඳහා හෙළි කරවා දාලා වූ සුපිරි සත්‍ය තේරුම් ගන්න නැතුව සාමාන්‍ය සත්‍යයක හිර වෙලා එල්ලිලා ඉන්න එක සසර ගමනේ අතරමං වීමක්, අතරමඟ නතර වීමක්, දුක් කෙලවර නොකිරීමක්. විශේෂයෙන් මේ වචනේ මතක තියාගන්න. දුක් කෙලවර කිරීම කියලා එකක් තියෙනවා. බුද්ධානුශාසනාව ජීවිතයට අරගෙන දුක් කෙලවර කිරීම. ඒ ලැබෙන දේ පිළිබඳව මේ වචන වලින් කතා නොකර තමයි මේ පෙන්වන්නේ. ඔබට දුකක් තියෙනවද? ඔබ ඒක කෙලවර කරන්න කැමතිද? කවුද දුකට කැමති? කරදරයක් කිරියක් කරනවා, වන්දනාවක් කරන්නේ, ගමන් බිමනක් කරන්නේ, වේදනානාශකයක් බීලා ඒක අමතක කරලා දාන්නේ. ඒ දුකින් මගහරින එකනේ. සාමාන්‍යයෙන් මගේ උදාහරණයක තිබෙනවා. දැඩිසේ මිනිසාට පීඩාගෙන දෙන කරුණක් තමයි දත් කැක්කුම හරි ඉස්සරහද හැරි කියලා කියන්නේ. ඒ හැදුනහම විඳවීම කොතරම් අපහසුද කියනවා නම් ඒකෙන් මිදෙන්න කැමතියි. එතකොට මිදුණයි කියලා යමක් ලැබුණද අර දුක නැතිවීමම නෙවෙයිද ලැබීම. දුක නැති එක මොනරම් සුවයක්ද? එනිසා මේ දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් එකේ තියෙන සැපත ඒ දුක නැති කරලම් බලන්න ඕනනේ. එනිසා අපි ඒක අපතුලින් තේරුම් ගන්න ඕන. අපි අද මේ ගත්ත ගාථාවේ තියෙනවා සංවරත්තම් පහනත්තම් කියන එක. සංවරයේ පිණිස ප්‍රහාණයේ පිණිස. ඒක තාගත දේශනාපේම සඳහන් කරලා තියෙන්නේ. බඹසරක් බ්‍රහ්මචාරියක් දේශනා කළ තථාගතයන් වහන්සේ ඒක කාගෙන්වත් අහලා මෙහෙමයි කිව්වේ කියලා උපුටා දැක්වීමක් නෙවෙයි. අනිහත සකීය අවබෝධයෙන්ම සම්බු ඥාණයෙන්ම දේශනා කළ දෙයක්. අදේශ ඉස්සෝ භගවා. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. කුමක්ද දේශනා කළේ? නිබ්බාන ඕගද ගාමිනෝ. නිවන් නැමැති මගට බැසගත්තා වූ. මග අනුගමනය කළ යුතු ඕගද ගාමිනෝ. නිවන් නැමැති ඕගයට නැත්නම් මගට ඕගගාමී නැත්නම් ගමන් කිරීමට හේතු වෙන නිවීම නැමැති තැනටපත් වෙන ඕගෙහි නැත්නම් මාර්ගෙහි ගමන් කිරීමට හේතු වෙන දහමක් දේශනා කළේ. එය කුමක්ද? එය පොත් 60ක් විතර තිබෙනා වූ සියලු දේශනා දැනගත යුත්තක්ද? ඉතිහාසයේ පුරා සිදු වුණා වූ සියලු දේවල් දැනගත යුත්තක්ද? කැලපටක් තුළට එබූ බැලූ විට ඔබේ මුහුණ පෙනෙන්නාසේ ගාථා පදයකින් දෙකකින් වචන දෙකකින් ඔබේ ද්විත්වය පෙන්වන්නක්ද? ඔබේ ද්විත්වයක් තිබෙනවා. ඔබ ළඟ තිබෙන ව්‍යාජත්වයක් තිබෙනවා. කොතරම් අව්‍යාජයි කිව්වත් පෘථග්ජන පුද්ගලයාගේ ව්‍යාජත්වයක් තිබෙනවා. ඒ ව්‍යාජත්වයට කියන්නේ අහංකාරය කියලා. අහංකාරය කියන පදේ ඔබ කතා කරන අර්ථයේ ටිකක් විතරයි ඒකේ තියෙන්නේ. ඒක සමහර විට ඇඳුම් පැළඳුම් නැහැම නැත්නම් යමක් කමක් තියෙනකොට පෙන්වන ආඩම්බර කියන කෙනකේ අර්ථයෙන් නෑ. ඒක ඒ මොහොතට එන ඕනෑම දෙයක්, ඒ මොහොතට සිතට එන ඕනෑම දෙයක් හිතට ගැනීම නැත්නම් ඒකට එකතු වීම නැත්නම් ඒ අනුන්ට පෙන්වන්නට, අනුන්ට බරක් වශයෙන් පටවන්න, පීඩනයක් පත්පත් කරන්න ප්‍රකාශය කිරීම. අහං කාරය හෙවත් මම කර ගැනීම.
අනේ මම කරගැනීමේ දෝෂයයි දුක කියන එක බුදුරජාණන් වහන්සේ ඔබ වෙත පෙන්වන කැඩපතින් දකින්න පුළුවන්. කැඩපත කවදාවත් කැඩපත අපට පේන්නේ නැහැ. පේන්නේ කැඩපත තුළ ඉන්න ඔබ. අන්න එතකොට අහංකාර නම් රෝගෙන් පිස්සු තාමත් පෙළෙනවා අපේ මිනිස්සු කියලා කියනවා වගේ ඒ රෝගය තමයි මිනිසාට දුක් ගෙනත් දෙන්නේ. එතකොට ඒ රෝගය තුරු කර ගැනීම තමයි මේ දුක් කෙලවර කර ගැනීම සඳහා අනුගමනය කරන්න ඕන මාර්ගය කියලා කියන්නේ. ඒ රෝගය නම් දුක් ගෙනත් දෙන්නේ. ඒ රෝගයෙන් මිදෙන්න තමයි තථාගතවරු මාර්ගය දේශනා කරලා තියෙන්නේ. කුමක්ද? ඒස මග්ගෝ මහන්තේහි අනුයාතෝ මහේසිනෝ. ඒ උත්තම මාර්ගයේ මහායුෂයන් වහන්සේ නැත්තම් බුදුරජාණන් වහන්සේ ගමන් කළා. මෙතර ඉඳන් එතර ගැන කියන කතාවක් නෙවෙයි. ඒක ගමන් කොට ප්‍රතිඵලය ලබා ප්‍රතිඵලයේ ළඟ හිඳ ප්‍රතිඵලයේ මත සිට ප්‍රකාශ කරන දෙයක්. අනිත් අයට මොකද්ද කියලා තියෙන්නේ? යෝච තං පටිපජ්ජන්තෝ. අන්න එතන තමයි ඔබේ කොටස එන්නේ. යමෙක් ආරණ්‍ය භික්ෂුවක් පැවිදි භික්ෂුවක් කියන සීමාවක් එහෙම නැහැ. යමෙක් ස්ත්‍රීද පුරුෂද ගිහිදද පැවිදිද ඕන කෙනෙක් යමෙක්. ඔබ මේ යමෙක් කනට අයිති. නමුත් ඔබට ඉතහට කටයුත්තක් තියෙනවා හැබැයි. තං පටිපජ්ජන්තෝ. පිළිපදින්න වෙනවා. බුදුන් වහන්සේ කොහොමද මේ පටිපජ්ජන්තේ? යතා බුද්ධේන දේශිතෝ. යම් පරිදි බුදුන් වහන්සේ දේශනා කළාද ඒ දේශනා කළ පරිදි පිළිපදින්න වෙනවා. දේශනා කර පරිදි පිළිපැද්දොත් ඊට පස්සේ මොකද පෙන්වන්නේ? දුක්ඛසන්තං කරිස්සanti. ඔහු දුක් කෙලවර කරනවා. කුමක් නිසාද? ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනය පිළිපදින නිසා. සත්තු ශාසනකාරිනෝ. ශාසනය ඔන්න මතක තියාගන්න. ශාසනය ශාස්ත්‍රුන් වහන්සේගේ මඟ පෙන්වීම. එතකොට ඒතං බුද්ධානං ශාසනං කියන්නේත් ඒක තමයි. බුදුරුන්ගේ මඟ පෙන්වීම. ශාසනය කියන පදේ වර්තමානයේ ගොඩ නැගිලි වලට ගොඩ නැගිලි දුවනට යොදනවා ලෞකික අර්ථයෙන්. නමුත් ඒවා මගිනුත් කරන්නේ අන්තිමට අනුශාසනාවට ප්‍රවිෂ්ඨ කරන එකනේ. අර තථාගතයන් වහන්සේ මේ මග ගොස් ප්‍රතිඵල ලැබලා ඒ මග උන්වහන්සේ දේශනා කළා. යමෙක් බුදුන් වහන්සේ වදාළ පරිදි පිළිපදින්නේ නම් දුක් කෙලවර කරනවා. අන් අයගේ දුක් බලන්න එපා. ඔබේ දුක් මොකද්ද බලන්න. ඔය සමහර අම්මලා එවදු ගැඹුරු දහමක් පිළිබඳ අනුගමනය කිරීමක් නොදන්නා විට ගෘහස්ත ජීවිතය ගත කිරීමේ අමුදරුවන් පෝෂණය කිරීමේ අනිකුත් කාරණා කටයුතු කිරීමේදී මුහුණ දෙන අනේක විද අභියෝග සහ ගැටලු නම් කරනු ලබන්නේ මං විතර දුක් විඳපු ගෑණියක් මේ තුන් ලෝකේ නැතුව ඇති කියලා. ඒගොල්ලෝ කල්පනා කරන්නේ ශරීරයක් හම්බුනේ නැත්තම් මේ දුක නැහැ කියලා. ශරීරයක් හම්බුනොත් ජීවත් වෙනකොට මේ දුක තියෙනවා කියලා. අන්න එහෙම මේ ජීවිතේ දුකයි කියලා කතා කරන දෘෂ්ටිය තුල ඉන්න එපා. ඒක වැරදි. එහෙමනම් බුදුන් වහන්සේටත් 35 සිට 80 දක්වා රහතන් වහන්සේලාට තමන් නික්ලේශෝතෙන් පිට ජීවිතය අතහැරන තැන දක්වා දුක් තියෙන්න වෙනවා. ජීවිතයේ දුක නම්. දැන් උන්වහන්සේලා ගත කරන්නේ දුකින් මිදුණ ජීවිතයක්. අර දුක්ඛසන්තං කරිස්සති මරණයෙන් එහා පැත්තට මේ ජීවිතය තුලම දුක් කෙලවර කිරීමක්. දැන් දුක් කෙලවර කරන්නට
ජීවිතේ අග දක්වා ගියොත් දුක් එකතු කරගන්න සංඛ්‍යාව වැඩි, කෙලවර කරගන්න දෙන කාලය මදි. දුක් එක්රැස් කරගන්න කාලය අඩු කරගත්තොත්, එතනින් එහාට කෙලවර කරගන්න ජීවිතයක් බවට පත් කරගත්තොත්, අර එකතු කරගත්ත ටික ඉවර කරගන්නත් පුළුවන්, අලුතින් එකතු නොකරන ඉන්නත් පුළුවන් බුද්ධානුශාසනාවට අනුව. බුද්ධානුශාසනාවට අනුව තමයි අලුතින් එකතු කරගන්න නැතුව ඉන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් එකතු කරගත්ත ඒවත් තියෙනවා, අලුතිනුත් එකතු කරනවා. එතකොට ඒකට කියනවා නූපන්න කුසල් ඉපදීම, උපන්න කුසල් වැඩි දියුණු කිරීම. ඒ දුකටපත් වෙන පාර නේද? නූපන්න කුසල් නූපදීමයි, උපන්න කුසල් දුරු කිරීමයි. නූපන්න කුසල් නොයිපදීම සහ උපන්න කුසල් දුරු කිරීම. ඒක අපෙන් කෙරෙන්න ඕන කාරණයක්. මේ උපන්න කුසල් කියන්නේ මොනවද? දුරු කරනවා කියන්නේ මොකද්ද? නූපන්න කුසල් කියන්නේ කුමක්ද? ඒක උපදිනවා කියන්නේ මොකද්ද? ඒක ලෝකයේ තුල සිදුවෙන දෙයක් නෙවෙයි. සිදුවෙන ආකාරය පිළිබඳ පෙළදහමක් පිටකේ තිබෙනවා සූත්‍රවල. සිදුවෙන්නේ ඔබ ළඟ. ඒවා උපන්න කුසල් වැඩි දියුණුව කියලා කකුත් තියෙනවා. එහෙම නැත්නම් තව විදිහකට පැහැදිලි කරනවා, කෙනෙකුගේ ජීවිතය තුළ විපුලත්වයට පත් වෙන්නා වූ කරුණු තුනක්. රාග වේපුල්ලං, දෝෂ වේපුල්ලං, මෝහ වේපුල්ලං. කෙමෙන් බලවත් වෙන කියන අර්ථය. ක්‍රමයෙන් වැඩි වෙන, වැඩි දියුණු වෙන, සංඛ්‍යාත්මක වර්ධනය. වේපුල්ලං කියන එකේ තේරුම. දැන් දරුවන්ගේ ජීවිතය දෙස බලන්න. ජාති, ආගම, කුලය ආදී කාරණා නිසා වුන් පීඩාවට පත් වුණාද? ඔවුන් බඩගින්න ගැන විතරයි තාම පීඩාවට පත් වෙන්නේ. එතනින් එහාට hina වෙ ඉන්න පුළුවන්. නමුත් ඔබට තව ටිකක් දවස් කල් යනකොට ඔබේ සිතට එන හැඟීම් නිසා, බාහිර සාධක උදව්වෙන් ඔබේ හිතට එන හැඟීම් නිසා ඔබ අඬන, වැළපෙන, දැවෙන, තැවෙන, පිච්චෙන ස්වභාවයන්, දරා ගන්න බැරි ස්වභාවයන් අත්විඳලා නැද්ද? ඒ ගින්න කුමක්ද? ගින්නට අසුන හැම දෙයක්ම දැවෙනවා. බාහිර ලෝකයේ ගින්න. බාහිර ලෝකයේ ගින්න නැමැති එකේ ඇති වෙන දැවීම බුදුන් වහන්සේ උපමා කරනවා ඔබේ සිතේ ඇවිලෙන ගින්නකට. ගින්න නම් ගින්නෙන් දැවෙනා වගේ ගින්න නේද දුක? අන්න ඒ ගින්න නිවා ගැනීම දුක නැති කිරීමයි. අමුතු තැනකට යාම නෙමෙයි, මේ Tamanට තිබෙන කාරණයෙන් මිදීම. අර අපි කතා කරන යතා යෝච තං පටිපජ්ජන්ති යතා බුද්ධේන දේශිතෝ. යම් කිසි පුද්ගලයෙක් බුදුන් වහන්සේ වදාළ පරිදි පරිපදින්නේ නම්. අදටත් මේ ගාථාව ශාසනයට වළංගු වෙන්න වෙනවා. පිළිපදින්නේ නම් දුක් කෙලවර කරනවා. දැන් එතකොට ශාස්ත්‍ර ශාසනයේ පිළිපැදීම තුළ ඉහාත්ම වශයෙන් දුක් කෙලවර වීම යථාර්ථයක් වූ සසුනක් තුළ තවත් ශාස්ත්‍රවරයෙකුගේ අනුශාසනා මඟ පෙන්වීම යත දුක් කෙලවර කරන්නට තීරණය කිරීම, තීරණය කරවීම, තීරණ ගැන්වීම, ඒ සඳහා බලපෑම් කිරීම යුක්ති සහගතද සාධාරණද? එහෙම කරන්න උනේ ඇයි? අන්න මේ සත්තු ශාසනය පිළිපදින්නට අවශ්‍ය මඟ ගැනීම පිළිබඳ අවබෝධයක් නොමැති වූ බැවින් සහ ඒ මඟ අක්‍රිය වූ බැවින්. අනෙසේ බුදුරජාණන් වහන්සේ විසින් ඇති කරන ලද
ශ්‍රාවක පිරිස අතට පවරන ලද මේ අධ්‍යාත්මික ශික්ෂණය පිළිබඳව ගුරු උපදේශය නොකැඩී අඛණ්ඩව පවත්වාගෙන ආවා. ඒක තමයි මම දකින අඛණ්ඩ සසුන කියලා කියන්නේ. ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර කියන්නේ. නමුත් එයට බලපෑ අහිතකර දේශපාලනික සහ කාල්ගුණික හේතු වගේම ශිෂ්‍ය අනුශිෂ්‍ය පරපුරට අදාළ කෙනෙක් නොමැතිවීම ඒ පාරම්පරික ඥානය යටපත්වීමට අතුරුදහන්වීමට අක්‍රියවීමට ඇන හිටීමට කාරණයක් වුණා. එතැන් පටන් උත්සාහ කළපු අය ශාස්ත්‍ර ශාසනය පිළිපැදීම වෙනුවට එහි පවතිනා වූ ප්‍රාථමික ප්‍රතිපදා ආර්ය ප්‍රතිපදා වෙනුවට ප්‍රාථමික ප්‍රතිපදා අරියකන්ත සීල වෙනුවට අනරියකන්ත සීල ප්‍රඥා සීල සමාධි වෙනුවට සීල සමාධි ප්‍රඥා ප්‍රඥා සීල සමාධි වෙනුවට දාන සීල භාවනා දාන සීල භාවනා නම් වූ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව ශාස්ත්‍ර ශාසනය ලෙස හුවා දක්වන්නට පිළිපදින්ට අනුගමනය කරන්නට උද්‍යෝගිමත් කරන්නට කලක් තිස්සේ කළා. එයින් අපි කියන්නේ ඒ වැරදි කරන්න එපා කියලා හැම බැහැර කරන්න එපා ඒක. නමුත් ශාස්ත්‍ර ශාසනය උගන්වන දුක් කෙලවර කිරීම නැතිව දාන සීල භාවනා කරන්න පුළුවනි. විපාකක් තියෙනවා. එවිට ඒවා අයිති වන්නේ තමන් වෙත මෙලොව සහ පරලොව වශයෙන් විපාක ලැබෙන විපාක දෙන කර්මයක්. බොහෝ දෙනා තේරුම් ගන්න නැත්තේ ඒකයි. දාන සීල භාවනා තුලින් ලැබෙන්නේ සංසාරයට විපාක දෙන කර්මයක් සිදුවෙන එකයි. දුක් කෙලවර කිරීම වෙනුවට දුක් තිබියදී වෙනත් ලෞකික සැපතකට මඟ හමු වෙන එකයි. මේ පිළිබඳව විස්තර කරන පුණ්‍යකිරියවත් වැනි සූත්‍ර මිනිසෙක් විසින් අඩු දානේ අඩු සීලය මධ්‍යම දානේ මධ්‍යම සීලය අඩු දානේ එහෙම කියන දානේ සීලය ඒ විදිහට ඒ කටයුතු කරන්නේ නම් එයට ඉහාත්ම වශයෙන් ප්‍රවෘත්ති විපාකයොත් පාරලෞකික වශයෙන් දුර්භාග්‍ය සම්පන්න සහ සෞභාසංගම් සම්පන්න මිනිසත් බව තුළ අර කියන ලෞකික වැඩක නිසා ලෞකික විපාකයකොත් හිමි වෙනවා. අන්න එතකොට ඒක ලබන මග. තවත් ටිකක් එහාට ඒක උපරිමෙන් මට්ටු දානේ සීලය. එය මිනිසුන් ඉක්මවා යමින් දෙවියන් අතර මහේසාක්‍යව අදාළ විපාකයේ ලබන කර්ම විපාකයට හිමිකම් කියන ලෞකික සුඛයේ හිමි වෙනවා. තවත් එහාට බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර හිටිය අය කළා යම් දෙයක් තියෙනවා මේ දාන සීල දෙකට එහා ගිය ක්ලේශයන් සම්බන්ධ යටපත් කිරීමක් ඈත් කිරීමක් මගහැරීමක් සම්බන්ධ ගත්ත කෘත්‍යයක් තිබෙනවා භාවනා. ඒ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර තිබුණ භාවනා තමයි. ඒ වෙන කරන වැඩිම කියමක් වැඩි දිනු කළා. ඒ භාවනාවලට යමක් ලැබුණාට මාර්ගඵල ලැබුණ නැහැ කියන එක මතක තියාගන්න. පළවෙනි මාර්ගඵලලාභය බුදුන් වහන්සේ. භාවනා තිබුණා බුදුසම් මේ සෙනස් සසුන් වල. ප්‍රතිඵලක් තිබුණා. නමුත් මගඵල තිබුණේ නැහැ. ඒ නිසා දානමයන් පුඤ්ඤකිරියවත්තුන් සීලමයන් පුඤ්ඤකිරියවත්තුන් භාවනාමයන් පුඤ්ඤකිරියවත්තුන් කියලා භාවනාව තථාගතයන් වහන්සේ වදාළ පරිදි පිළිපදින්නේ නැත්නම් මේ පුඤ්ඤකිරියවත්තු භාවනාවක් වෙනවා. පින් සිදු වෙන භාවනාවක්. විපාක ලැබෙන භාවනාවක්. හොඳයි රූපී අරූපී බමතල් ඉපදලා කලක් සෝසේ වාසය කරන්නේ දුකින් මග ඇරලා අත මිදලා කියන්න බෑ. ඒ භාවනාවේ විපාක නේද? අන්න දානයත් සසරට විපාක, සීලයත් සසරට විපාක, ධර්මය නොදන කරන භාවනාවත් සසරට විපාක. සසර තුල නේද? අන්න අර
ප්‍රඥා සීල සමාධි වෙනුවට විදසුන් භාවනා වෙනුවට විකල්පයක් වශයෙන් දාන සීල භාවනා සමාජගත වීමෙන් එය බුදුන් වහන්සේ වදාළ අනුගමනීය ප්‍රතිපදාව සුපිරි ප්‍රතිපදාව බවට උපකල්පනය කරන්න දේශකින් අනුශාසකින් පිළිපදින්නන් සියලු දෙනා හුරු වුණා. දැන් මේ මම කතා කරන පෙළට අනුව මේ කරන්නේ ශාස්ත්‍රඥ වහන්සේ වදාළ පරිදි නෙමෙයි. ශාස්ත්‍රඥ වහන්සේ වදාළ පරිදි නම් මේ ජීවිතේම දුක් කෙලවර වෙනවා. නමුත් මේ කරන අය සංසාර විපාක ලැබමින් දුක් කෙලවර වීම ප්‍රාර්ථනා කරනවා නම් මේකකින්වත් ලබන්නේ නැහැ. එහෙනම් මේ මට්ටමේ සිට තවත් එහාට ශාස්ත්‍රඥ වහන්සේ වදාළ පරිදි පිළිපැදීම කුමක්ද? අන්න හොයන්න කාරණේ. ඒ පිළිබඳ උන්වහන්සේගේ අපවීම අහං වෝ පාටිභෝග මම ඔබට අප වෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක් විශ්වාස නැත්නම් අප වෙන්නේ නැහනේ. ඒ මග ගැනීම තුළ ප්‍රතිඵලය ඒ විදිහට අප වෙන්න පුළුවන් තරම් ප්‍රබල දෙයක්. එසේනම් එය පුණ්‍යකරීවත්තු වලින් විපාක දෙන කර්මයක් ඉක්මවා යමින් ඊට එහාට දෙයක් වෙන්න ඕන. හොඳයි අපි කියමු එබඳු පුණ්‍යකරීවත්තලේ දෙන්න ශ්‍රී පුරුෂ ගිහි පැවිදියා ඉන්නවා. විපාකත් තිබෙනවා. ඔවුන්ගේ එසේ කළ පමණින් ලෝභය, ද්වේෂය, මෝහය දුරු වී පවතිනවාද? ඒවත් තියෙනවා. තරඟකාරීත්වය තුළ ඒවා තුළ ලෝභය. ඒවා හරිහැටි නොකිරීම තුළ අන් අය කෙරෙහි උපදින ද්වේෂය. මමයි මේකේ නායකයා, මමයි මේක කරන්නේ මට ඕන විදිහට කෙරෙන්න ඕන, මට මේකට විපාක ආදි වශයෙන් මම මුල් කොටගත්ත අහංකාරයක් තියෙනවා. දැන් ලෝභක්කය, ද්වේෂක්කය, මෝහක්කය නිබ්බාන. දුකින් අත මිදීම යනු ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ ඡය වීමයි. අර නිබ්බානං කියන පදේ පැත්තකින් තියලා අපි ගණකෝ එතෙන්ද. කම්මක්ඛය දුක්ඛක්ඛය කර්මක්ෂය කිරීමෙන් දුක් කෙලවර වේ. ලෝභක්ඛය, ද්වේෂක්ඛය ක්ෂය දුකින් අත මිදීමයි. අන ලෝභ දේශ මොහ ඡය කිරීමේ මාවතක් අර දාන සීල භාවනාවල නැහැ. භාවනාවල තියෙනවා ටිකක් යටපත් කිරීම, ඈත් කිරීම. නමුත් ඒ බුදුන් වහන්සේ වදාළ එක නෙමෙයි. භාවනා යනු වඩන කියන අර්ථයෙන් එන්නේ. ඒ වෙනත් සසුන් වල තිබුණා වූ යම් යම් උපක්‍රම සීලී වැඩිම වඩනවා. ක්ලේශ ධර්මයන් සිත් හතන් සංගවාගෙන ඒවා එන්නට නොදී ප්‍රබල සිතක් හදා ගන්නවා. ආයතනයක්. ඒ ආයතනයට වී ඒ සමාධියට වී ඉන්නවා. ඒ සමාධිය ලෝකෝත්තර නැහැ, ආනන්තරික නැහැ. ඒ සමාධිය ලෞකිකයි. ඒ සමාධියත් ආනන්තරික සමාධියත් පවතිනා වූ සංසුන් බව සමානයි. ආනන්තරික සමාධියේ පිරෙහෙන්නේ නැහැ, ආපහු යටතිබලා එන්න කාරණයක් නැහැ. ලෞකික සමාධියේ පිරිහුණාම යටතිබිච්ච කාරණා එනවා. ඒක තමයි මේකේ වෙනස. ඒක සමාධියේ සොය වෙනසක් නැහැ. මෙන්න මේ නිසා මේ ලෞකික සමාධිය ලැබුණාම යම් කිසි පුද්ගලයන් දැන් සෝවාන් වෙලා හරි රහත් වෙලා හරි කියන්න පෙළඹෙනවා. මොකද ඒ පිළිබඳව ඇති අවබෝධයේ මදිකම. දැන් මේ සත්තු ශාසන පිළිපැදීම කියන වචනේ මේ අනුව අපි කොතනින්ද ගන්න ඕන? දුක්ඛසන්තං කරිස්සති සඳහා, නිබ්බාන ඕගද ගාමිනෝ වීම සඳහා කුමක්ද ගන්න ඕන? අනේ එතනදී අපට ජීවිතයක් වශයෙන්ගෙන ජීවිතයේ අතීතයට යන්නට හෝ ජීවිතයක් වශයෙන්ගෙන ජීවිතය අනාගතයට යන්නට හෝ පාරක් බුදු සමය තුළ පෙන්වා වදාරන්නේ නැති බව හොඳින් තේරුම් ගන්න.
මේ සියලු අභියෝගයන්හිදී සිත ක්‍රමයෙන් කිලිටි වුණෙත් අතීතයේ හෝ අනාගතයේ නොව හැමදාමත් වර්තමානයේ. ඒවා දැන් අතීතයට ගෙවල් දේවනාට සිදුවෙනකොට වර්තමානයේ. මේ නිසා අපට කළ යුත්තක් නැත්නම් තේරුම් ගත යුත්තක් නැත්නම් අනුගමනය කිරීමක් නැත්නම් මේ වර්තමානයේ කළ යුත්තක් බවට අපි අවබෝධයක් ලබා ගන්න ඕන. සිංහල භාෂාවේ කාලත්‍රයේ වර්තමානය නොව අපි මේ කතා කරන්නේ ජීවිතය තුළ වර්තමානය. ජීවිත තුනක් තුළ අතීතය අතීතයයි අනාගතය අනාගතයයි මේ ජීවිත වර්තමානයයි නොවේ. ජීවිතයක් තුළ මෙතෙක් ගත වුණ කොටස අතීතයයි ඇවිදින්න නැති කොටස අනාගතයයි මේ මොහොත වර්තමානයයි. මේ මොහොත ඔබ ගත කරන්නේ කෙසේද? මේ මොහොත ඔබ ගත කළ යුත්තේ කෙසේද? මෙතන තමයි මේ තථාගතයන් වහන්සේ වදාළ පරිදි මේ මොහොත ඔබට පුළුවනි ලෝභ දේශ මොහ රැස්වන ආකාරයෙන් ගත කරන්න. එතකොට තථාගත ශාස්ත්‍ර ශාසනය ඒ ආකාරයෙන් පිළිපැදීමක් වෙන්නේ නැහැ. ලෝභ දේශ මොහයන් ඡය වෙන ආකාරයෙන් පිළිපදින්ට ඔබට මඟ තෝරා ගන්නට පිළිවන් නම් එය ශාස්ත්‍ර ශාසනය පිළිපැදීමක් වෙනවා නේද? අය ප්‍රතිපදා වැය ප්‍රතිපදා එකතු කරන ප්‍රතිපදා ඡය ප්‍රතිපදා. ඒ අය වැය කියන එකමත් ඒක තමයි. මේ ප්‍රතිපදාව ඔබ ප්‍රවිෂ්ඨ වුණොත් තථාගතයන් වහන්සේ වදාළ පරිදි ශාසනය පිළිපදලා දුක් කෙලවර කරනවා. ඒ ඔබට යෝජනා කරලා තිබෙන දෙයක් නේද? ජීවිතය නවතා තබා මේ දෙන්න කියන එකක් එකෙන් කියන්නේ නැහැ. ඔබට පැවරී තිබෙනා වූ වගකීම් ඔස්සේ ගලා යන ජීවිතය තුළම ගාමී බව මාරු කරන්න. ඔබට ලැබී තිබෙන ජීවිතය තුළ ඔබ අනුසෝතගාමී, භවගාමී, කර්මගාමී, සංසාරගාමී අනෝ යන. ඒ ගාමී බව අනාගතය හදනවා නම් ගාමී බව තුළ ගමන නිමා වෙන්නේ නැත්නම් නිරෝධගාමී කියලා තව එකක් තිබෙනවනේ. නැත්නම් පටිසෝතගාමී කියලා. අන්න එය ඔබේ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද? මේ මොහොත ඔබ තුලින් හඳුනා ගන්න. ඔරලෝසුවෙන් නෙවෙයි. ඔරලෝසුවෙන් නම් තප්පරය, තප්පර භාගය. තත්තර භාගය තුල ඔබ ළඟ සිදුවෙන දේ තත්පර භාගයකටත් වඩා ඉක්මනින් හටගෙන නැසෙන ඒ මොහොත හඳුනා ගන්න. ඒට ඔබ සම්බන්ධ වනුයේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතින් එකතු කරගන්නා වූ, එකතු වෙන්නා වූ අරමුණක් මගින්. අන්න ඔබේ වර්තමානයේ අපි මේ පැහැදිලි කරන්නේ. ඒ වර්තමානයේ ඇහෙන්, කනෙන්, නාසයෙන් එකතු වෙනකොට එහි ඔබ කතා කරන එක නම් රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශයේ කැමැති අකමැති ආකාරයෙන් විඳින එක නැත්තම් විඳවන එක. ඒක තවදුරටත් විග්‍රහ කිරීමේදී බුදුරජාණන් වහන්සේ මොකද්ද පෙන්වන්නේ? ඒ රූපය, ඒ ශබ්දය තුල ඔබ කරන කාර්යය වෙනත් නමකින් හඳුන්වනු ලබනවා. රූපේ අරමුණක් වශයෙන්, වේදනාව විඳීමක් වශයෙන්, සංඥාව හැඳිනීමක් වශයෙන්, සංකාරයේ බැඳීමක් වශයෙන් විඥාණය රූප වේදනා සංඥා සංකාර හතර හැසිරෙන ආකාරය පිළිබඳ නිවැරදි වාර්තා කිරීමක් වශයෙන්. ඔන්න ඔබේ මේ මොහොත තථාගතයන් වහන්සේ පැහැදිලි කළා. නමුත් තථාගතයන් වහන්සේ හමු වෙනතර ඔබ මේ මොහොත පාවිච්චි කරන්නේ සංවරත්තම් පහනත්තම් නෙමෙයි. සංවරයේ පිණිස පහනේ පිණිස නෙමෙයි. අසංවරත්තම් අපහනත්තම්.
සංවරයේ බිඳ දැමීම පිණිස සහ ප්‍රහාණය වෙනුවට රැස් කිරීම පිණිස. ඒ කුමක්ද? ඒ මේ රූප වේදනා සංඥා සංකාර පහට එන ඒ මොහොතේ උපදින හැඟීම් විශේෂය සමග ඇලෙමින් ගැටෙමින්. එහෙම නැත්නම් මේ මොහොත නීත්‍යානුකූල වුවත් නීති විරෝධයයි කියමින්. එතෙන්ට මේ මොහොතට උපදින හැඟීමට එකතු කරන එකක් තමයි අර අහංකාරය. ජීවිතේ පුරා පවතින එකක් නෙමෙයි, ඒ මොහොතේ තිබෙන දෙයට එකතු කරන මුලාවක් තමයි අහංකාරය. ඒ මොහොතට කුමක් දෙන්නේ නැත්තේ? කුලය, නිලය, ධනය, බලය, උගත්කම, ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ඒ වගේ දේවල්. ඒ මොහොත ඒ හැඟීමෙන් පුරවා ගැනීම ලෝභයෙන් අහංකාර වීමක්, දේශයෙන් අහංකාර වීමක්, මෝහයෙන් අහංකාර වීමක්, ඊර්ෂ්‍යාවෙන් අහංකාර වීමක්. ඒ කියන්නේ ඒ හැඟීම මම කර ගැනීමක් නොවේද සමාජයේ කරන් ඉන්නේ. මේ තථාගතයන් වහන්සේ වදාළ පරිදි පිළිපැදීමද? දැන් සත්තු ශාසනකාරිනෝනේ. නැහැ. ඔබට රුචි අරුචි පරිදි යමකට එකතු වීම ඇරනම තථාගතයන් වහන්සේ වදාළ පරිදි පිළිපැදීම නෙමෙයි. ඔබට රුචි පරිදි පිළිපැදීමේදී මේ දේවල් සමග එකතු වෙමින් අහංකාර වෙමින් මමත්වයෙන් ගනිමින් මේ මොහොතේ ජීවත් වෙන්න බැරි, මේ මොහොත නිසා අනාගත මොහොතක් මෙලෝ පරලෝසයෙන් හදන, සසරක් හදන නවතනක් බවට පත් කරගන්නවා මේ මොහොත ඔබ. ඒ කෙසේද? පංචස්කන්ධයක් පරිහරණයද, පංචස්කන්ධයක් පංච උපාදානස්කන්ධයක් බවට පත් කර ගැනීමද? ඒ තථාගතයන් වහන්සේ වදාළ පරිදිද? තථාගතයන් වහන්සේ වදාළ පරිදි නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයක් බවට පත් කර ගැනීමේදී එයට හටගෙන යලිත් හට නොගන්නා ආකාරයට බැහැර වී යාමට ඉඩකඩ ලබා දෙනවද අවිද්‍යාව විසින්? නැහැ. ඔවුසින් එම මුලාව දාගනු ලබනවා ඔබට අනාගතයක් සකස් කිරීම සඳහා. මොහොතකින් හටගෙන නැති වී අනේක මුල් කොටගෙන අනාගත පැවැත්මක් සකස් කිරීම සඳහා යොදා ගනු ලබනවා. එය ලෝකේ හඳුනා ගැනීම සඳහා පහළ වෙන පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයවත් මමත්වයෙන් ගැනීම නැමැති වරදක් බවට ඔබට පත් කරනවා ඔබ නොදන්නාකමට ඔබේ මායя විසින්. එහෙම දෙයකට පත් වෙලා තිබෙන බව, පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයට බවට පත් කරගෙන තිබෙන බව ස්ත්‍රී පුරුෂයා දුව පුතා කවුරුත් දන් ගියා පැවිද්ද දන්නේ නැහැ. තමන්ට මේ ලෝකේ ජීවත් වෙනකොට දුක් පීඩා ගෙනත් දෙන්නේ අරලෝ දහම නෝ මේ පංච උපාදානස්කන්ධයක් බවට, පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන වැරදි පරිහරණයක් කිරීම නිසා බව උන් තනිව දන්නේ නැහැ. එනිසා මම දකින්නේ මිනිසාට දුක් ගෙනත් දෙන්නේ ඔහුගේ වැරදි පරිහරණය. දැන් මේ වැරදි පරිහරණය පිළිබඳ තථාගතයන් වහන්සේ තේරුම් ගන්න පුළුවන් අයට ඉඟියක් ලබා දෙනවා. ලෝ මිනිසුන්ට උපදින්න එපා කියලා නැහැ. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මයන් බලන්න කියලා එපා කියලා නැහැ. නමුත් උන්වහන්සේලාගේ මාර්ගෝපදේශකත්වය අනුව මේවට එකතු වෙන්න එපා, අල්ලගන්න එපා, මමත්වයෙන් ගන්න එපා කියන එකක් කියලා තියෙනවා.
එකතු වීම වෙනයි අල්ලා ගැනීම වෙනයි. එකතු වීම වෙනයි මමත්වෙන් ගැනීම වෙනයි. එකතු වීම වෙනයි බාර ගැනීම වෙනයි. එකතු වීම වෙනයි ප්‍රතික්ෂේප කිරීම වෙනයි. ඒ එකතු වීම ස්වාභාවික හට ගැනීම ස්වාභාවික සංසිද්ධියක්. එකතු වීම ප්‍රතික්ෂේප කිරීම අල්ලා ගැනීම පිළිකුල් කිරීම ඔබේ පෞද්ගලික වැඩක්. දැන් ඒ උපදින ස්කන්ධ සමූහයන් තමන්ට රුචි අර්ථි පරිදි එකතු වීමේදී එතන කියනවා මමත්වෙන් ගැනීම. අර හට ගැනීම නෙවෙයි බව වන්දනය බවට පත් කළේ මමත්වෙන් ගැනීම. එනිසා වෙනත් සූත්‍රයක් තුළ අපට ඒක හොයාගන්න පුළුවන්කමක් තිබෙනවා. ස්කන්ධ පංචකය හට ගනී. හරි වැරදි රුචි අර්ථි කැමැති අකමැති ඇලෙන ගැටෙන ආකාරයෙන් සංකල්පීය චින්තනයකින් ගත්තහම ඒ සමග ඇලීම මුලාව ගැටීම මුලා හෙවත් අහංකාරය බවට පත්වී. හටගෙන අදාළ කර්තව්‍යකට මෙයාම සඳහා දී තිබූ වරම ඉක්මවාමින් හටගෙන සසරට බඳවා මිය යාම. ඔබට සතරක් හදාදී මිය යාම නැමැති ප්‍රමාද විහරණයට පත් වෙනවා. දන්නේ නැති අය. අන්න මෙලොවපන් කුඩා දරුවෙකුට එහෙම වන්දනයක් නැහැ. බන්ධනයෙන් මිදී ජීවත් වීමට කැමති වුණාට ස්වභාවයෙන්ම බන්ධන ගත වීම අනතුරුව සිදු වෙනවා. තථාගතයන් වහන්සේගේ අනුශාසනා කරන පුද්ගලයාට මේ බන්ධන ගත වීමේ තිබෙනා වූ විනාශකාරීත්වය ගැලවෙන්න බැරිකම සසරට බැඳෙන ස්වභාවය ලොව සිදුවෙන දෙයක් නොව තමන්ගේ සිතේ සිදුවෙන දෙයක් ලොව සිදුවෙන දෙයක් නොව තමන්ගේ වරදකින් සිදුවෙන දෙයක් බව තේරෙනවා. තමන්ගේ වරදකින් සිදුවෙන දෙයක් ඔස්සේ යනකොට අනුසෝතගාමී කියලා කියනවා. එය තථාගතවරු අදාළ මගද වෙනත් මගක්ද? මොහෙන් මුලා වෙනා මානෙන් උදන් වෙලා තණ්හාව ක්‍රෝධ ලෝභ ද්වේෂ පාරේ මිනිසා කොහෙද මේ යන්නේ? අර පෙන්වන්නේ වැරදි පාරේ යන හැටි. දැන් තථාගතයන් වහන්සේ වදාළ පරිදි පිළිපැදීම මොකද්ද? යෝච ලෝභම් පහන්තාන ලෝභ නෙය්‍යේන ලුබ්බති. යෝච දෝසම් පහන්තාන දෝස නෙය්‍යේන දුස්සති. ඒ මොකද්ද පෙන්වන්නේ? ලෝභය පහ කිරීම සඳහා ලෝභ විය යුතු තැන ලෝභ නොවන්නේ නම්. ද්වේෂය පහ කිරීම සඳහා දෝෂ විය යුතු තැන ද්වේෂ නොවන්නේ නම්. නදුස්සති. ඒක නේද තථාගත අනුශාසනාව. අරකට ගැලපුවොත් ලෝභක්ඛය ද්වේෂක්ඛය මෝහක්ඛය නිබ්බා. ඒ මොහොතේ උපන් එක ඒ මොහොතේ ෂේ කරන්න වෙනවා. අන්න අපට ඒ මොහොතේ යමක් ෂේ කිරීම වෙනුවට ඒක ජීවිත කාලෙම තියෙන දෙයක් වශයෙන් පස්සේ ගන්න දෙයක් වශයෙන් බැඳලා තියන්න ඇරුණාම ඒ මොහොත පාවිච්චි කරන්න අපි දන්නේ නැහැ. දැන් අනත්ත ජනනෝ කියන ගාථා පද තුනේ පෙන්වන්නේ ඔබ විසින් මේ ලෝකෙට බැඳලා ඇති කර ගන්නා වූ පරිහානිය ආරම්භ වෙන ආකාරය. ළමා කලපටන් සදහම් වටහෙන් නැති තාක්කල් සිදුවෙන්නා වූ චිත්තාභ්‍යන්තරේ ලෝභ මූලය දේශ මොහය මොහ මූලය බලවත් වීම ඒ මොහොතේ උපදින දේ මමත්වයෙන් ගැනීමෙන් හෙවත් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් කර ගැනීමේ ඔබේ සංසාරික විපාකයයි. ඔබට අදාළ සංසාරයක් සකස් වී ඔබට අදාළ දුක් ගෙනත් දෙන්නා වූ විපාක වාරය. ඒක මීට පෙරත් අනන්ත එන්න ඇති. මේ ජීවිතෙත් ඔබ එහෙම යයි. බුදුවරු හමුුනේ තේරුම් ගත්තේ නැත්නම් ඔබ යාර පාරේ යයි. ඔබ අතර කෙනෙකුට පුළුවන් ද තථාගතයන් වහන්සේ වදාළ පරිදි පිළිපදින්න. අන්න ඒක කරන්නේ කොහොමද? ඒක විශාල පරාසයක්, විශාල අනුදැනීමක්, විශාල දෙයක්. එහෙම කරන්න වෙලාවක් එන්නේ නැහැ. හුඟක් දේවල් පාඩම් කරන ඒක උදව් කරගෙන පූර්වාදර්ශයට පත්තරන් ඒ මොහොතට මොහොතෙන්ට හුඟක් දේවල් ගන්න කියලා එහෙම වෙන්නේ නැහැ. වලාකුලින් බර
අහසකදී බලන් ඉන්නකොට මොකුත් නැහැ. විදුලි එළියක් වැටිලා අපි වෙන පැත්තක් ඉඳලා බැලුවොත් බලනකොට විදුලි එළිය නිවි අවසන්. විදුලි එළිය මොහොතකින් පහළ වෙමි යනවා. ඒ වගේ මේ ඔබ සඳහා තිබෙනා වූ හැඟීම් මොහොතකින් සිතට පහළ වෙනවා. ඒ උපදින රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පංචකය පංච උපාදානස්කන්ධයක් බවට පත් කරමින්. ඒ ඔබ විසින් පෙර තැබූ දේවල් උදව් කරගෙන තේන යංකෝ භික්ඛවේ අනුසේති ඔබ පෙම තැබුවද යම් කාලයක් ඉතින් කයින් වචනෙන් ගන්න. ඒ නිසා තමයි මේ හට ගැනීම. දැන් ඔකට කියන්න තියෙන්නේ මගෙම ගුටි මටම ගහනවා කියලානේ. තමන්ම තවාපු දේවල් තමන්ට වද දෙනවා. ඒ තේරුම් ගත්තොත් ඔබ මොකද කරන්නේ? තවත් තබනවද? ඔබට වදන දේවල්. නැවත වද දෙන දේවල් තබනවා වෙනකොට වද කරන පුද්ගලයා එන විට ඉවත් කරගන්න ඔබ පාරක් තෝරගන්නවා. නැවත වද දෙන්න තබන්නෙත් නැහැ. වද දෙන පුද්ගලයා එන විට ඔහුට ඉඩදී පරාජය පිළිගන්නෙත් නැහැ. වද කරන්නා සසුනෙන් ඔබේ සිතින් සසුන මගින් ඔබෙන් බැහැර විය යුත්තේක් බවට ඔබේ මිතුරෙක් නොව පරම සතුරෙක් බවට ඔබේ වදකයා බවට ඔබ වටහා ගන්නවා. දැන් ඔන්න ඔබට ජීවිතය ලැබෙනවා. මෙයා මේ වන විට ඔබ සිතේ සංගවාගෙන ඉන්නවා. මෙයා එළියට එන වෙලාව. එළියට එන වෙලාවේදී පෙර කළ පරිදි එකතු වීමෙන් කටයුතු කරනවා නම් ඔබට තියෙන අසතිපට්ඨානය. සතිපට්ඨානයක් නැහැ. ඔබට තියෙන ප්‍රමාදය. මේ ජීවිතයේ මූලික ප්‍රධාන අද දක්වාත් සංසාරයේත් කලේ මේක තමයි. ඒ නිසා ඒකට යොදන ලද බලය ඊටා බලවත්. මේ බලවත් පුරුෂයා සමග බලවත් නැති පුංචි හමුදාවක් සටන් කරන්න වෙලා තියෙනවා. බලවත් පුරුෂයාගේ හමුදාවට තියෙනවා රාගෝච දෝහෝත මෙෝහෝච ව්‍යාධි ජරාච මරණම් පිච මේව ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස කියලා විශාල හමුදාවක්. ඒ හමුදාව අයිති වෙන්නේ කාමාංග නැමැති හමුදාවට. විශාල කාමාංග නැමැති හමුදාවක් මර්ධනය කරන්නට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ඔබ බොජ්ජංග නැමැති පුංචි හමුදාවක් රෝපණය කරලා පෝෂණය කරලා මුහුණ දෙවා ගන්න වෙනවා. ප්‍රඥාවන්ත බවින් මේ ප්‍රඥාවන්ත නොවන ප්‍රහාරයට ලක් නොවෙන්න. අනේ එය දිනු කර ගැනීම. මේ සඳහා මේ ප්‍රහාරයට ලක් නොවී සිටීම සඳහා තමන්ගේ පාරිශුද්ධත්වය ආරක්ෂා කර ගැනීම සඳහා වැඩි දිනුවෙන්ට ඕන පැත්ත සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි කියලා කතා කරන පැත්තක්. මේ එන පුද්ගලයා සමග එකතු වී අනාගතයක් හදනවාද මේ පුද්ගලයාට එන්න ඇර ඔහුගෙන් ඈත් වෙනවාද? ඒ පුද්ගලයාට එන්න ඇර එකතු වීම සේවනාච බාලානං. ඔහු සේවනය කළා. මේ ලෝභය ද්වේෂය මොහය සේවනය කළා. බුදුන් වහන්සේ වදා සේවනාච බාලානං. මේ ලෝභය ද්වේෂය මොහය බාලයන් නම් එහෙනම් ඒකට එකතු වෙන්න එපා, සේවනය කරන්න එපා. ඒ බුදුන් වහන්සේ වදාළ පරිදි පිළිපැදීම නෙමෙයිද? එන්න එපා කියන්නෙත් නෑ තියෙන දේවල් බණ තේරුණු ගස්සilla. එන්නත් කියලා කියන උප්පන්නං කාමිතක්කං, උප්පන්නං ව්‍යාපාදිතක්කං, උප්පන්නං විහිංසාවිතක්කං කියලා. එන්න කියලා කියනවා. එන්න කියලා කිව්වට ඊට පස්සේ වෙන දෙයක් නේ කියන්නේ. තථාගතයන් වහන්සේ වදාළ පරිදි පිළිපැදීම නම් අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරවති නානභාවයන් ගමේති නෙවේ. ඒ සේවනාච බාලානම්. ඇසුරට වැටුණා. ඇසුරට වැටුණු නිසා සතර හැදෙනවා. හොඳයි, සේවනය කළේ නැත්නම්, ඇසුරු කළේ නැත්නම් කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, හිංසා විතර්කයේදී ඒකට කියන නම මොකද්ද? න අදිවාසේති පජහති විනෝදේති භ්‍රාන්ති කරෝති අනභවං ගමේති. ඔබ එකතුනේ නැත්නම් සේවනය කරන්නේ නේද? ඔබේ චිත්තාභ්‍යන්තරයට සැඟවෙන්න ඔබ මගක් හදා දුන්නේ නැත්නම් ඔහුට තිවිච්ච තැනින් ඇවිත් ඉන්නවා, ආපහු යන්න බෑ.
මෙහෙන් මේ හරහා යන්න මාර්ගයක් හදලා දෙන්න ඇහුට බැහැර වෙන්න වෙනවා නේද? තිබිච්ච තැන් එන එක උපන් අකුසල්. එකතු නොවීම දුරු කිරීම. උපන් අකුසල් දුරු කිරීමට ගන්නා වෑයම. තථාගතයන් වහන්සේ වදාළ පරිදි පිළිපැදීම. එතකොට උපන් අකුසලයේදී කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, හිංසා විතර්කයෙන් එකක් එන එක උපන් අකුසල. ඇයි වෑයම් කරන්න වෙලා තියෙන්නේ? අර අනිත් පැත්තට එකතු වෙන්න විශාල ශක්තියක් යොදා. ඒකට වෑයමක් අමතෙන් ඕනේ නැහැ. විශාල බලයක් යොදා තිබෙන බැවින් අසුරු ගසන සැනකින් එකතු වී පවත්තන පැත්ත බලවත්. ඒ අනුව වෑයම් කරන්න වෙලා තිබෙනවා. දුරු කිරීමට ගන්නා වෑයම. මේ බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි පිළිපැදීම නෙමේද? එකතු වීම වර්ධනීය මාවත නම් එකතු නොවීම මර්ධනීය නැත්නම් ක්ෂය මාවත, ක්ෂය ප්‍රතිපදාව. දැන් මේ එකතු නොවීමෙන් ක්ෂය වීම කියන කාරණය තුළ ඔබට වැටහෙනවද ක්ලේශයන් ඒ ප්‍රහීන වෙන්නේ කියලා? ඒ අනුසෝතගාමිත් එහෙවත් නගින කලාව වෙනකොට ඒ වගේ බහින කලාව ආරම්භ වෙලා කියලා. දැන් එhmenan අපට තේරෙනවා තථාගතයන් වහන්සේ වදාළ පරිදි පිළිවෙතක් ජීවිතයට එකතු කරගන්න ඕන. සම්මා වායාමය. ඒ පිළිබඳ ගැඹුරු දැක්මක් අවබෝධයක් නැතිව අය තථාගතයන් වහන්සේ වදාළ පරිදි පිළිවෙතක් ජීවිතයට එකතු කරගන්නේ සීන් කටයුතු කිරීම නම් වූ අප්‍රමාදය කියලා. පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරමින් යහපත් ක්‍රියා කරාම තුළ පින් රැස් කිරීම, පව් රැස් කරන ගමන් පෘථග්ජන භාවය තුළ පංච උපාදානස්කන්ධය තුළ යහපත් දේවල් කිරීම බුදුන් වහන්සේ වදාළ ප්‍රතිපදාව කියලා බොහොම ලේසියෙන් තෝරා ගන්නවා. පවුත් කරන්න පුළුවන් පින් කරන මාවතක්. අන්න එතන තමයි මේ තථාගතයන් වහන්සේ වදාළ පරිදි පිළිපැදීම කියන එකෙන් සමාජය බැහැර වෙලා තිබෙන්නේ. එසේනම් ගාථාවේ සඳහන් පරිදි ප්‍රතිඵලවලට හිමිකම් කියන්න බෑ. අන්න දැන් මේ අපි කතා කරන කාරණේදී තථාගතයන් වහන්සේ වදාළ පරිදි ඔබ නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරවති කියන වචනට අයිති ක්‍රියාවලිය කරනවා නම් ඔබට අහංකාර බවට පත් වෙන්න මම කොට ගන්න ඉඩ නැහැ. ඔබට සේවනයට ඉඩ නැහැ. මේ බාලය එනවා ඇතුළේ ඉඳලා. කාම විතර්කේ ව්‍යාපාද විතර්කෙ ඔබ පිළිගන්නේ නැහැ. අසේවනාජ. දැන් මෙසේ ඔබ බණ තේරෙන්ඩස් පෙර හදාගත්තා ඔබේ චිත්තාභ්‍යන්තරයේ පවතින දුර්වලකම් ටික මතුවෙන්නට අවස්ථා යොදාගෙන මතු මොහොතදී වර්තමානයේ හරහා අනාගතයට නොතබමින් බැහැර කිරීම. තථාගතයන් වහන්සේ වදාළ පරිදි පිළිපැදීම වෙනවා නේද? අන්න මෙතෙන්ට නේද අපි එන්න ඕන. ධර්ම ශ්‍රවණය කරන්න ඕන මේක උනේ කොහොමද මෙහෙම වෙන්නේ කොහොමද කියලා දැනගන්න. එකතු වීමෙන් නැවත වතාවක් පංච උපාදානස්කන්ධයක් හදාගෙන අනාගත ඵලයක් උපදින්න චිත්තාභ්‍යන්තරයට හේතු තබමින් භව ගාමී වෙලා සසර ගාමී වෙලා පැවැත්මේ කොටස්කරුවෙක් වෙලා ඉන්නවා. දැන් තථාගතයන් වහන්සේ වදාළ පරිදි පිළිපැදීමක්ද නෑ මේ ලෝකේ ඉන්න ඔක්කොම කරන දෙයක් ඒක. ආගමක් ඇත වේවා නැතා වේවා මේ සියුම් දහමක් තුළ අනාගත ඵල උපදින හේතුවක් චිත්තාභ්‍යන්තරයේ විශේෂ කරන බව උන්ට වැටහෙන්නේ නැහැ. හැම දෙයක් පිළිගන්නේ නැහැ. අන්න දැන් ඔබට තේරෙනවා තථාගතයන් වහන්සේ වදාළ පරිදි පිළිපැදීම කියන්නේ උන්වහන්සේ ඉන්න තැනකට යන එක, ගිලම්පස දැහැත් තියෙන එක, මල් පහන් පූජා කරන එක පමණක් නොවේයි කියලා. කලක් තිස්සේ පැවතගෙන බැවින් මිනිසාට හුරු කිරීම සඳහා දරුවන්ට හුරු කිරීම සඳහා එබඳු බාහිර ආගමික ප්‍රතිපදාවක් ජීවිතයක් සංකේත භාවිතයක් පුද පූජා පැවැත්වීමක් වෙන් ශූන්‍ය කරන්න ඕන නැහැ සමාජයේ. නමුත් ඒ ප්‍රතිපත්ති පූජාව වශයෙන් මුලා වෙන්නත් ඕන නැහැ. ඒක අර වගේ පොයේ දවසට පන්සලේදී මල් පහන් පූජා කිරීමෙන් කරන එකක් කියලා කියන්නේ නැහැ. ඒක සබ්බදා සීල සම්පන්නෝ හැම මොහොතක් පාසා අවදීත් පන් පරන් නින්දට යනතුරු ඔබ කරන වැඩේත් සමග
ඔබට මේ වැටහෙන්න පෙර ඔබ චිත්තාභ්‍යන්තරගත කර තබා ගත්තා වූ මේ දුෂ්ට බලවේගයේ එළියට එන්න තර විනාශ කිරීම නම් වූ ප්‍රතිපදාවක ඔබ යෙදී සිටින අන් අයට නොදැනෙන්නට. අන් අය වගේම තමයි ඔබත් ඉන්නේ. නමුත් අන් අයට නැති දර්ශනයක් ඔබට තිබෙනවා. අන් අය මේකට එකතු වෙමින් පවත්තමින් අපහාන සංඥාවේ ඉන්න අය පෘථග්ජනයෝ. ඔබටත් මේක උපදිනවා. ඔබ පහාන සංඥාවේ ඉන්න කෙනෙක් වෙනවා. මේ නිදු තථාගතයන් වහන්සේ වදාළ පරිදි පිළිපැදීම. අපහාන සංඥා තථාගතයන් වහන්සේ වදාළ පරිදි පිළිපැදීමක් නෙවෙයි. පහාන සංඥා. දැන් ඔබට ජීවිත අවසානයේ දක්වා කල් තියෙනවා. අවස්ථාව මේ මොහොතේ දෙනවා. අවදි වූ තැන් පටන් මේ නැකතේ දෙනවා. ඔබ පහාන සංඥාවල කොටස්කරුවෙක්ද අපහාන සංඥාවල කොටස්කරුවෙක්ද? අපහාන සංඥාවල කොටස්කරුවෙක් නම් වූ තථාගතයන් වහන්සේ වදාළ පරිදි සංවරත්තාය පිළිපදින්නේ නැහැ. සංවරයේ පිණිස ප්‍රහාණයේ පිණිස පිළිපදින්නේ නැහැ. සංවරත්තාය පහානත්තාය ප්‍රහාණයේ පිණිස. අන්න එතන සංවරත්තාය ප්‍රහාණත්තාය පිළිපදව තථාගතයන් වහන්සේ වදාළ පරිදි පිළිපදිනවා නම් මොකද වෙන්නේ? අතීතයේ ඇවිදින් හිස් වෙන අතර අනාගතයක් නොතබා හිස් වෙනකොට නූපන්න අකුසල් නොයිපදීමත් උපන්න අකුසල් දුරු වීමත් කියන කාරණේ සිදු වෙනවා. දැන් ඔබ යන්නේ සසරටද? එහෙම නැත්නම් මේ වේදනා නිසා හටගන්නා වූ දුකින් නිවීම සඳහාද? ඔබ අනුසෝතගාමීද පටිසෝතගාමීද? අන්න තථාගතයන් වහන්සේ බදාළ පරිදි පිළිපදින්නේ නම් ඔබට මේවායින් ඇතිවෙනා වූ දැවීම අවම වී යන බව, හීන වී යන බව තේරේවි. අවම වී යනවා පමණක් නොව හීන වී යනවා පමණක් නොව අනතුරුව ශූන්‍ය වී යන විට ලෝභක්කේ දේශක්කේ බෝහක්කේ නිබ්බානං වූ පදේ අරුත ඔබට ප්‍රත්‍යක්ෂ වේවි. දැන් බුදුන් වහන්සේත් වදාරලා තිබුණානේ මේ වචනයක්. අනීහතං එහෙමලු මෙහෙමලු කියලා කවුරුවත් කියව පරිදි නෙමෙයි උන්වහන්සේ පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් වදාළ පරිදි පිළිපදින්නේ නම් ඔබටත් ඒ පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇරුණාම අර කිව්වා කියලා මෙහෙම කියලා කියන්න වෙන්නේ නැහැ. ඔබට ඒ පිළිබඳව අවබෝධයක් ලැබෙනවා. මේ නේද මේ ගාථාවත් තුළ ගාථා ද්වයක් තුළ පවතිනා වූ පෙළදහම. පෙළදහම පෙළක්. පෙළදහම ජීවිතයට ගත්තාම පෙළදහම අනුගමනය කරන්න වෙනවා. මෙතනදී පෙර අනුගමනය කළා වූ පමාදවාදී පෙළදහම නැත්නම් සංසාර බන්ධනීය පෙළදහමට අත්හිටවන්න වෙනවා. අනුසෝතගාමී පෙළදහම අත්හිටවමින් පටිසෝතගාමී පෙළදහමකින් අනුසෝතගාමී පෙළදහමින් සසරට යන එක පටිසෝතගාමී පෙළදහමින් බුදුන් වෙත යන පාර විවෘත වෙනවා. දැන් ලෝභ දේශ මොහයන් නම් දුක් ගෙනත් දෙන්නේ. ලෝභක්කේ දේශක්කේ මොහක්කේ වුණාම දුක් නැහැ කියන එක ඔබට ප්‍රත්‍යක්ෂ වෙයි. අර පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කියන පදයෙන් පැහැදිලි කරන්නේ ඔන්න ඕක. ප්‍රඥාන්තෙන් සිත්ති උපදවාගෙන ප්‍රඥාවෙන් සඳ වැසී පවතින විට පවතිනා වූ වලාකුළු දුරු කර ගැනීමෙන් සඳ දුටු ආසේ. සඳ කවදාමත් තිබෙන බැවින් වලාකුළු විසින් වැසී තිබෙන බැවින් නොපෙනෙන විට වලාකුළු යනු සත්‍ය දෙයක් නොවන බවත් වලාකුළු ඉවත් කරගත් විට සඳ ඇති බවත් දකින්නාසේ ඔබට මේ ලෝභක්කේ දේශක්කේ මොහක්කේ තුල හිසේ රදී නැතුවම තියෙන සුවේ වගේ ලෝකෙත් එක්කලා ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් සුවයක් තිබෙන බව. අමතං තං විජානතං හෙවත් ඒ නිවන බව දැනගන්න කියන බව ප්‍රත්‍යක්ෂ කරගන්නට ලැබේවි. අදාළ කරුණු තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වීමෙන් ලබාගත් ජීවිතයේ කරගත හැකි මහඟුම මාර්ගය අරගෙන ප්‍රතිඵල ලබන්නට ඔබට මේ කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේ වා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දෙමව්පියන්ගේ ගුණානුස්මරණය කිරීම පිණිස දියණිය විසින් දායකත්වය දරා තිබෙනවා. එහෙමයි ලියලා තියෙන්නේ. මීට වසර 18කට පෙර එනම් 2014 අප්‍රේල් මාස 7 වෙනි දින වූ මහනුවර විසු RMH චන්ද්‍රසේකර මෑණියන් සහ මීට වසර 51කට පෙර වූ LB චන්ද්‍රසේකර පියාණන්
සසර දුකින් මිදීම පිණිස පින් බලාපොරොත්තු වන ආත්මයක ඉපද සිටී නම් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී මතු උපදින ආත්මයකදී යහපත් මනුස්ස ආත්මයක් ලබා සදහම් අවබෝධ කරගෙන මේ උතුම් ගෞතම ශාසනය තුලදීම සසර දුක් කෙලවර කර ගැනීමට හැකි වේවා. නොයසේ නම් ඔබ මේ සලකන මව්පියන්ට මේ ධර්ම දානය උපහාරයක් වේවා. සමාජයට දහම් මැස පාදා දීමේ සත්ක්‍රියාව තවදුරටත් කරගෙන යාමට පිණිස ගෞරවනීය දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා. සුජීවත්ව සිටින පවුලේ සියලු ඥාතීන්ට සහ ධර්ම ශ්‍රවණය කරන්නා වූ සැමට නිර්වාණ මාර්ගය අවබෝධ කරගෙන අගන ඉහාත්ම වශයෙන් මේ මොහොතේදීම මේ තථාගතයන් වහන්සේ වදාළ පරිදි පිළිපැදීම ආරම්භ කරන්නට නුවණැස ලැබේවා. අනුග්‍රහක බෞතුන් වශයෙන් ධර්ම දානය සඳහා මූලිකාකර දරා ධර්ම දානය කරවුවා වූ ඔබටත් සවන් දුන් හැම දිනාටමත් ඒ කියන ආකාරයට ඉහාත්ම වශයෙන් මම ගැනීමටත් පරලොස්පත් ඥාතින්ට උපහාර පිණිස අවශ්‍ය නම් පින් පිණිසත් මතු භවයකදී දහම් මඟ විවර කර ගැනීම පිණිසත් හේතු වාසනා වේවා යන්න අපිත් ප්‍රාර්ථනයයි. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං